හරි. එතකොට Python crash book බලන්න එක පටන් ගන්න. එහෙනම් අපි වැඩේ පටන් ගමු. පළවෙනි පිටුව හරවන්න කට්ටියම. Python හඳුන්වනයන් කියලා තියෙනවා. Python හඳුන්වනයන් කියලා තියෙනවා. එතකොට එතන දැන් අපි ලියා ගන්න පොඩි ඉඩක් දීලා තියෙන්නේ. මම මේ පැහැදිලි කිරීම කරනවා. කරලි ඉවරලා උදාහරණ අපි ලියනවා පිටු අංකයට අදාළ. පැහැදිලිද? එතකොට ඔයගොල්ලෝ ලියන කොළ ටික මේකේ අමුණ ගන්න ඕන. මේ පොත ඉවර වෙනායින් පස්සේ පොතේ අන්තිමට අමුණ ගන්න ඕන. අමුණ ලියලා මේ පොතේ සයිස් එකට නවන්න එක. දන්නවනේ කියන එක. දැන් අපි හිතමු මේක කොලේ කියලා. මේක කොලේ කියලා දාලා මේක ඊට පස්සේ මේ අන්තිම පිටුවේ අලවනවා. හරිද? අලවල ඉවර වෙලා ඊට පස්සේ මේක නවනවා. පොතේ සයිස් එකට නවනවා. මම හිතන්නේ 3 පාරක් නැවුවම නැවෙන ගන්නට තියෙන්නේ. ඕකේ A4 කොලේකින් 3 වතාවයි තියෙන්නේ. දැන් මම ගත්ත කොලේ නම් ඊට ලොකු ලීගල් සයිස් එකක් නේ ගත්තේ. ඒතර මෙහෙම නැවුවාම ඊට පස්සේ පොත වැහුවෙන් පස්සේ කොල ටික මේක ඇතුළට සෙට් වෙනවා. එහෙම හදා ගන්න ඕන. ඒ කියන්නේ ඒක බලන්නේ අත්‍යවශ්‍ය වුණොත් විතරයි. මතක නම් ඕන වෙන්නේ නැහැ ඒක බලන්න. හරිද? මේක ෆ්ලෑෂ් බුක් සෙට් එකට අදාළ එකක් විදිහට තිබුණට පොඩ්ඩක් වෙනස්. ෆ්ලෑෂ් බුක් එකේ සාමාන්‍යයෙන් ප්‍රශ්නයයි උත්තරේ වෙන වෙනම යන්නේ. අර ඔයගොල්ලෝ පළවෙනි පාඩමට එවි ෆ්ලෑෂ් බුක් එක. මේක ෆ්ලෑෂ් බුක්ම නෙවෙයි. මේක සම්පූර්ණ පාඩම ආවරණය කරන්න හදපු එකක්. හරිනේ? හරි අපි වැඩේ පටන් ගමු. කවුරු හරි Python වලට කලින් හිටියේ නැත්නම් ගැටලුවක් කරගන්න එපා. මෙතනilla සම්පූර්ණ ඉගෙන ගන්න හැකියි. Python install කරගන්න ඕන ඔයගොල්ලෝ. Python software එක download කරගන්න මම link එකක් මගේ website එකේ දාන්නම්. software කියලා මම වෙනම tab එකක් දාලා ඒකේ කොහොමද දාන්න ඉන්නේ මම ඒකයි. ඊට පස්සේ MySQL වලට ඔයගොල්ලෝ ඕන වෙනවා ඒක දාගන්නත් ඕන වෙනවා. ඒ ටික මම link එකක් විදිහට දාන්නම්. හරි නේද? පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න අපි පළවෙනි වැඩේ පටන් ගන්න හදන්නේ. පළවෙනි පිටුවේ Python හඳුන්වනයන්. හරිද? Python identifiers කියන එක. ඒතර ලියන්න මෙන්න මෙහෙම. වෙන පාට පෑනක් ගන්න. කළු පාටින්වත් නිල් පාටින්වත් ලියන්න එපා. ඔතන ලියන්න Python භාෂාව තුළ විචල්යන් Python භාෂාව තුළ විචල්යන් ඊට පස්සේ පන්ති ශ්‍රිත පන්ති ශ්‍රිත බය වෙන්න එපා ශ්‍රිත හැඳින්වීම සඳහා Python හඳුන්වනයන් භාවිතා කරයි. හරි. එතකොට හරි සරල කාරණයක් කිව්වේ නේද? අපි Python භාෂාවේ විචල්්‍ය පද, ශ්‍රිත, පන්ති, ඒ වගේම විවිධ ඔබ්ජෙක්ට්ස් හඳුන්වන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ Python හඳුන්වනයන්. හරිද? එතකොට මෙන්න මේ Python හඳුන්වනයන් ලියනකොට ඒකට අදාළ නීතිමාලාවක් තියෙනවා. ඒක අනුගමනය කළ ඕන ඕගොල්ලෝ මේ හඳුන්වනයන් ලියන්න. ඕගොල්ලන්ට ඕන විදියට මේ හඳුන්වනයන් ලියන්න බෑ. පැහැදිලිද? එතකොට ඒකට අදාළ නීති කීපය ඔන්න ඔය පොතේ පල්ලෙහින් තියෙනවා බලන්න. මෙතන තියෙනවා පල්ලෙහා මේ ටිකේ බලන්න. පළවෙනි එක Python භාෂාවේ වචන භාවිතා නොකළ යුතුය. දැන් යම්කිසි භාෂාවක් ගොඩනගනකොට ඒකට ආවේනික වචන සෙට් එකක් තියෙනවනේ. ඒ වචන සෙට් එක ඕගොල්ලන්ට පාවිච්චි කරන්න බෑ හඳුන්වනයන් විදියට. දැන් ඕගොල්ලෝ බලයි කොයි වචන සෙට් එක කියලා. ඒක ඊළඟ පිටුවේ තියෙනවා. කලබල වෙන්න එපා. ඊට පස්සේ ආරම්භක අකුර ඉලක්කමක් නොවිය යුතුය. ඒතර ආරම්භයේදී අපිට ඉලක්කමක් පාවිච්චි කරන්න බෑ.
ආරම්භයේදී ඉලක්කමක් පාවිච්චි කරන්න බෑ. එහෙනම් පාවිච්චි කරොත් ඒක වළංගු Python හඳුන්වනයක් නෙවෙයි. හරි නේද? ආරම්භක අකුර සඳහා ඉංග්‍රීසි අකුර හෝ යටිර භාවිතා කළ හැකිය. ඒතර ආරම්භක අකුර විදිහට අපිට ඕන නම් සාමාන්‍ය ඉංග්‍රීසි අකුරක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අන්ඩර්ස්කෝර් එක යටිර කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඩෑෂ් එක නෙවෙයි යටිර. දැන් මෙහෙම ලිව්වොත් ඒක ඩෑෂ් වෙනවා. හොඳද? දැන් අපි හිතමු මෙහෙම ලියලා අපි ලියනවා ICT කියලා. මේක ඩෑෂ් අන්ඩර්ස්කෝර් කියන්නේ මේක. හරිද? මේක වැරදි මේක හරි. ටැලිද? ඊට පස්සේ පළමු අකුරෙන් පසුව ඉලක්කම් භාවිතා කළ හැකිය. දැන් පළවෙනි අකුර විදියට විතරයි ඉලක්කමක් පාවිච්චි කරන්න බැරි. පළමු අකුරෙන් පස්සේ ඉලක්කම් ඕන විදිහකට පාවිච්චි කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. පැහැදිලිද? ඊට පස්සේ සංකේත භාවිතා කළ නොහැක. එතන වරහන් ඇතුලේ දාන්න. ඔය සංකේත තියෙන විවිධ @ එක, හැෂ් එක, ඩොලර් මාක් ඔය වගේව පාවිච්චි කරන්න බෑ. ඔය වගේව පාවිච්චි කරන්න බෑ. එතනින් ඒක දාගන්න. ඊට පස්සේ කැපිටල් සිම්පල් ભેදය සලකයි. ඒ කියන්නේ අපි කැපිටල් සිම්පල් ભેදය සලකනවා. මේක කේස් සෙන්සිටිව්. කේස් සෙන්සිටිව් කියන්නේ කැපිටල් සිම්පල් ભેදය සලකනවා කියන එක. ඒ කියන්නේ දැන් අපි ICT කියලා විචල්‍යයක් ගත්තොත් ඒක මෙහෙම ලිව්වාම එක විචල්‍යයක්, මෙහෙම ලිව්වාම තව විචල්‍යයක්. මේ දෙක සමාන වෙන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ HTML වලදී ICT මෙහෙම ලිව්වයි කියලා වෙනසක් නැහැ. එයාට කැපිටල් සිම්පල් ભેදයක් නැහැනේ. මේක HTML නෙවෙයි මේක Python වල කැපිටල් සිම්පල් ભેදය සලකනවා. පැහැදිලි නේද? ඒතර ඔන්නෝයි කරුණු ටික කටපාඩම් කරගන්න ඕනේ මේ ස්තේ. කටපාඩම් කියන ඔය නීතිමාලාව මතක තියෙන්න ඕන. දැන් වෙන්ඩර් රිවිෂන් පන්තිය වුණා නම් මම ඕගොල්ලෝ ගාවට ඇවිල්ලා ඕගොල්ලෝගේ පොත අරගෙන මම මේ කරුණු ටික අහනවා. අහලා ඉවර වෙලා ඉතින් නේද? නිවැරදි උත්තර දුන්නොත් කිසිම අවුලක් නැහැ. නිවැරදි උත්තර දුන්නේ නැත්නම් වේවැල ක්‍රියාත්මක වෙනවා. දැන් එහෙම ක්‍රමයක් නැහැ. මේක දුරස්ථ අධ්‍යාපන ක්‍රමයක් නේ. ඒකෙන්ද ඕගොල්ලෝ දැනගන්න ඕන ඕගොල්ලන්ට අවංක ඕගොල්ලෝ පාඩම් කරා. හරි? හරි. එතකොට මේක හරිනේ. එතකොට බලන්න අපි ගන්න අර කොළ සෙට් එක උදාහරණ ලියන්න ගත්ත කොළ සෙට් එක ගන්න දැන් ළඟට දාන්න උඩින්ම page number 1 කියලා. page number 1. page number 1. දාලා එතනින්ම දාන්න මාතෘකාව Python හඳුන්වන යන. Python හඳුන්වන යන. ඊට පස්සේ ලියන්න ප්‍රශ්නයක් වගේ පහත ඒවායෙන් නිවැරදි Python හඳුන්වනයන් වනුයේ පහත ඒවායින් නිවැරදි Python හඳුන්වනයන් වනුයේ මොනවාද? පහත ඒවායින් නිවැරදි Python හඳුන්වනයන් වනුයේ මොනවාද? හරි. හරි. ඔයගොල්ලෝ ටක් ගාලා මේ ටික ලියලා හරි වැරදි දාන්න පැන්සලින් මොකෝ ඔයගොල්ලෝ වරද්ද ගන්න ඉඩ තියෙනවනේ. ඕක ආයි වරද්දලා ලියලා තියෙන්න බෑ. ඕක බැලුවාම ආයි පුළුවන් වෙන්න ඕනේ. ඒකින්ද මම කියලා දෙන්නම්. හැබැයි ඔයගොල්ලෝ එකට මේක ලියලා පැන්සලෙන් හරි වැරදි දාන්නකෝ. හරි. ඔය ටික ගන්න. විභාගෙට වහන හරිද MCQ වල?
හරිද? දැන් පළවෙනි එක මොකද වෙන්නේ? වෙන පාට පෑනක් අරගෙන හරි වැල් දාන්න ඕනේ. ඊට පස්සේ පළවෙනි එක අවුලක් නැහැ. ICT 32 හරි. ඊට පස්සේ 3යි 4යි Python ඉලක්කමකින් පටන් ගන්න බෑ කියවනේ වැරදි. පෙන් එක තියෙනවා අන්ඩර්ස්කෝර් එකක් මුලින් තියෙනවා. ඒකින්ද අවුලක් නැහැ. හරි. අන්ඩර්ස්කෝර් එකට පස්සේ පහ තියෙන අවුලක් නැහැනේ. අන්ඩර්ස්කෝර් එකකින් පටන් ගන්න තියෙන ඉලක්කමකින් පටන් ගන්න විතරයිනේ බැරි කිව්වේ. මැද තියෙන බෑ. පුළුවන්. I අකුර කැපිටල් ඊට පස්සේ පහේ ඉලක්කම දෙන්න. ඉතින් අවුලක් නැහැ පටන් අරගෙන තියෙන ඉංග්‍රීසි අකුර කියන්නේ. මේක බෑ මොකද මේකේ විශේෂ ලකුණක් තියෙනවා. නැත්තම් අන්ඩර්ස්කෝර් දෙකක් තිබුණට ප්‍රශ්නයක් නැහැ. මොකද මෙතන ඇට් එකක් තියෙනනේ ඇට් එක තියෙන හින්දා වැරදි. ඊට පස්සේ මේකත් අවුලක් නැහැ අන්ඩර්ස්කෝර් දෙකක් තියෙනවා. දෙකකට පස්සේ 54 තියෙන ඉලක්කමක් හරි අවුලක් නැහැ. හෑෂ් ලකුණ තියෙන විශේෂ ලකුණක් බෑ. මේක වැරදි. හැයි මේක අන්ඩර්ස්කෝර් නෙවෙයි මේක ඩෑෂ් එක. මේක වැරදි. හරි. ඔන්න Python භාෂාවේ හඳුන්වන යන් ටික හරි නේද? හරි. ඔන්න පළවෙනි පිටුව හරි. පළවෙනි පිටුවේ ඊට වඩා දේවල් නැහැ උදාහරණ. ඔය හොඳටම ඇති. හරි. අපි යන එහා පැත්තට. Python භාෂාවේ වෙන් කරන ලද වචන. Python භාෂාවේ වෙන් කරන ලද වචන. දෙලියන්න. Python භාෂාව නිර්මාණය කිරීමේදී Python භාෂාව නිර්මාණය කිරීමේදී භාවිතා කරන ලද වචනයන් Python භාෂාවේ වෙන් කරන ලද වචනයන් ලෙස හඳුන්වනු ලබයි. මෙම වචනයන් Python හඳුන්වනයන් සඳහා භාවිතා කළ නොහැක. Python හඳුන්වනයන් සඳහා භාවිතා කළ නොහැක. හරි. එක සැරයක් කියවලා බලන වචන ටික ටක් ගාලා විනාඩියෙන් කියවගෙන හිමීට යන හිතින් කියවන්න. මයික් නම් ඔන් කරන්න එපා. කියවලා බලන්න ටක් ගාලා වචන ටික. හරිද කියවගත්තද? ඔන්න ඔය වචන ටික තමයි අපිට පාවිච්චි කරන්න බැරි මෙන්න මේ Python භාෂාව තුළ. දැන් හිතන්න මම නිකන් හරි මොකකට හරි පාවිච්චි කරා කියලා ඉන්පුට් හරි මොකක් හරි ගන්න බෑ. try බෑ. ඒක පාවිච්චි කරන්න බෑ. මේකේ වෙන් කරපු වචන. ඒ වෙන් කරපු වචන පාවිච්චි කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එක ලියන්න සඳහා පමණයි. අපේ මේ පාවිච්චි කරන හඳුන්වා දීම සඳහා යොදා ගන්න බෑ. identifier විදිහට යොදා ගන්න බෑ. පැහැදිලිද? ඒකෙන්ද ওই වචන සෙට් එක පොඩ්ඩක් කිහිප වතාවක් කියවලා ඔළුවට දාගන්න. කටපාඩම් කරන්න එපා. උරු කරගන්න වචන ටික. උරු කරගන්න කරන්න තියෙන්නේ. ඔක කිහිප වතාවක් කියවන්න තියෙන්නේ. එක වතාවක් කියවලා හරියන්නේ නැහැ. අද කියවන්න ආයි දවස් දෙක තුනකින් කියවන්න. එහෙම නැත්නම් ওই ටිකක් ලොකු කොලයක ලියලා ඒක බිට්ටියේ ගහලා තියලා නැවත බලන්න. ඒතර උරු වචන ටික ඩක්කලා අහන්න. ඊට පස්සේ අනිත් ප්‍රෝග්‍රෑම් ලියනකොට කොහොමවත් වචන ටික පුරු වෙනවා. හරිද? එහෙම ඒකුත් වෙනවා. හරි. පිටුව අංක 3.
Python භාෂාව තුළ උද්ෘත භාවිතය. හරිද? Python භාෂාව තුළ උද්ෘත භාවිතය පිටු අංක 3. දැන් ටියුට් එක හම්බෙච්ච නැති කට්ටිය මාතෘකාවක් ලියලා කරුණු ටිකක් වෙන කොලයක ලියා ගන්න දැනට. Python භාෂාව තුළ උද්ෘත භාවිතය. හරි. Python භාෂාව තුළ උද්ෘත භාවිතා කිරීමේදී ඒක ඒකීය කියන එකෙන් ඒක කමා ද්විත්ව කමා ත්‍රිත්ව උද්ෘත භාවිතා කළ හැක. ඒක ද්විත්ව ත්‍රිත්ව උද්ෘත භාවිතා කළ හැක. මෙම උද්ෘතයන් තුළ ලියනු ලබන ඕනෑම දෙයක් තන්තුවක් ලෙස හඳුන්වයි. තන්තුවක් ස්ට්‍රින් එකක් තන්තුවක් ලෙස හඳුන්වයි. තන්තුන් ගණිත කර්මයන් සඳහා භාවිතා කළ නොහැක. දැන් අපි මොකක් හරි වචනයක් ලියනවා. අපි වාක්‍යයකට වචනයක් ගමු. අපි හිතමු ස්කූල් කියලා. දැන් මේක ගණිත කර්ම වලට පාවිච්චි කරන්න බෑ. මේක අපි දන්නවා අනිවාර්යෙන් අංක මේකක් නෙවෙයිනේ. මේක නිකන් වචනයක්. මේක අපි මේකට කියන තන්තුවක් කියලා. Python භාෂාව තුල තියෙනවා අපි පාවිච්චි කරන integers කියලා જાතියක්. integers කියලා කියන්නේ නිකිල සංඛ්‍යා. ඊට පස්සේ අපි පාවිච්චි කරනවා floating point numbers කියලා. ඒ කියන්නේ දශම සංඛ්‍යා. ඊට පස්සේ අපි පාවිච්චි කරනවා complex numbers කියලා දෙයක්. ඒ කියන්නේ සංකීර්ණ සංඛ්‍යා. ඊට පස්සේ අපි පාවිච්චි කරනවා ඒ string කියන එක. තව වර්ග තියෙනවා. මම මේ වැඩියෙන් පාවිච්චි කරන ඒවා ගත්තේ. දැන් integers කියන එක නම් ඔයගොල්ලෝ දන්නවා. integers කියලා කියන්නේ ඔය නිකන් 100. හරිද? ඊට පස්සේ ඍණ 5 ඔය වගේ ඒවා 101 ඔය වගේ ඒවා. ඊළඟ floating point කිව්වම ඔයගොල්ලෝ දන්නවා 0.23 ඍණ 6.32 ඕක floating. complex කියන එක නම් ඔයගොල්ලෝ සමහරට දන්නේ නැති වෙන්න පුළුවන්. ඒක අපිට ගණිත කර්ම නිකන් දැනගන්න තිබුණට ඒකත් පාවිච්චි කරන්නේ නැහැ. අපි හිතමු 3 ධන 4යි j. ඕක සංකීර්ණ සංඛ්‍යාවක්. ඒක කොහොම සංකීර්ණ සංඛ්‍යාවක් වුණේ කියලා හිතන්න යන්න එපා ඕගොල්ලෝ. තන්තු කියලා කියන්නේ මෙන්න මේ ගණිත කර්ම වලට පාවිච්චි කරන්නේ නැති දේවල්. මේවා නිකන් ලියන්න බෑ. ඒ වලට අපි දාන්න ඕන මොකද? උඩුකම. උද්ෘත දාන්න ඕන. ඔන්න මම ස්කූල් කියන එකට දැම්මා. දැන් හිතන්න කවුරු හරි 100 කියලා ලියලා ඒකට උඩුකම දානවා. උඩුකම දාපු ගමන් ඒක සංඛ්‍යාවක් නෙවෙයි. ඒක ස්ට්‍රින් එකක්.
දැන් මේ 100 කියන එක ගණිත කර්ම වලට පාවිච්චි කරන්න බෑ. පැහැදිලි නේද? මේක ඇයි උඩුකමා දාලා තියෙන්නේ? උඩුකමා දාපු ඕන දෙයක් තන්තුවක්. ඊට පස්සේ අපිට නිකන් වාක්‍යයක් වගේ එකක් ගන්නවා. Schools are opened. එතකොට මේක ටිකක් වාක්‍යයක්. වාක්‍යයක් කියන්නේ ටිකක් දිගයි. දිග වුණාම උද්ෘත අපි පාවිච්චි කරනවා දෙක දෙක වගේ. වාක්‍යයකට ඩබල් කොටේෂන් පාවිච්චි කරනවා. හරි නේද? අපි ඡේදයක් වගේ ලියනවා. අපි ඡේදයක් වගේ ලියනවා. හරි නේද? school A කොහොම ලියාගෙන යනවා දැන්. ඡේදයක්. එතන පේලිකාන වැඩිනේ. එතකොට අපි ට්‍රිපල් කොටේෂන් පාවිච්චි කරනවා. හරිද? ත්‍රිත්ව පෙරලි ක්‍රම පාවිච්චි කරනවා. ඔන්න ඔය විදියට. පැහැදිලිද? එතකොට උද්ෘත තුල තියෙන ඕනම දෙයක් මොකක්ද? තන්තුවක්. තන්තු ගණිත කර්ම වලට පාවිච්චි කරන්න බෑ. වචනයක් වගේ නම් එක උද්ෘත පාවිච්චි කරාම ඇති. ඊට පස්සේ වාක්‍යයක් වගේ නම් ද්විත්ව උද්ෘත. ඊළඟ ඡේදයක් වගේ නම් ත්‍රිත්ව. පැහැදිලිද? හරි. එතන යට ඉඩ තියෙනවා. එතන යට ඉඩ තියෙනවා. හරි නේද? එතන ලියන්න වෙන පාටකින් උද්ෘත තුල ලියනු ලබන ඕනෑම දෙයක් තන්තුවකි. උද්ෘත තුල ලියනු ලබන ඕනෑම දෙයක් තන්තුවකි. ඊට පස්සේ ලියන්න වචන සඳහා ඒක උද්ෘතයන්ද වාක්‍ය සඳහා ද්විත්ව උද්ෘතයන්ද ඡේද සඳහා ත්‍රිත්ව උද්ෘතයන්ද භාවිතා කෙරේ. හරි. මේ හතර එතනින් ලියන්න. මේ හතර එතනින් ලියන්නක් ගාලා. හරිද? හරි. අර උදාහරණ ලියන කොළ ටික ගන්න. ඒක අරගෙන දාන්න page number 3 කියලා. උදාහරණ ලියන කොළ ටික අරගෙන page number 3 කියලා දාන්න. page number 3. දාලා උද්ෘත භාවිතය කියලා ලියන්න. උද්ෘත භාවිතය. උද්ෘත භාවිතය. එතන ලියන්න මෙන්න මෙහෙම කාරණයක්. කිසියම් සංඛ්‍යාවක්
උද්ෘත තුල සටහන් කළහොත් උද්ෘත තුල සටහන් කළහොත් එම සංඛ්‍යාවද තන්තුවක් බවට පත්වේ. හරිද? දැන් අපි ලිව්වොත් 100 ධන 10 කියලා ඒක හරි. හැබැයි අපි ලිව්වොත් 100 ධන 10 කියලා මෙහෙම මේක වැරදි. මොකද මෙතන සංඛ්‍යා දෙකක් එක්ක අහු වෙලා තියෙන්නේ. මෙතන සංඛ්‍යාවක් සහ ස්ක්‍රීන් එකක් එක්ක අහු වෙලා තියෙන තන්තුවක්. තන්තුවකට සංඛ්‍යාවක් එක්ක අහු කරන්න බෑ. හරිද? එතන මේ දෙක දාන්න. එතන යටින් ලියන්න. සංඛ්‍යාවකට සංඛ්‍යාවක් එකතු කළ හැක. සංඛ්‍යාවකට සංඛ්‍යාවක් එකතු කළ හැක. නමුත් තන්තුවකට සංඛ්‍යාවක් එකතු කළ නොහැක. හරි. ඒ කාරණේත් හරි. අපි යන් ඊළඟ පිටුවට. ඔන්න මේ විදිහට ওই කරුණු ටික ඉගෙන ගන්නයි ඕන මේ පොත් හරහා. හරිද? දැන් ඊළඟ පොත් සෙට් එකේ මේකේ දෙවෙනි පොත සහ තුන්වෙනි පොත තියෙන පොත් දෙකම තියෙනවා. මේකවත් කරන්න එපා. මොකද මුල් පොත ඉගෙන ගත්තාම දෙක තුන ඉගෙන ගන්න එක එච්චර අමාරු නෑ. පළවෙනි එකේ කරුණු ටික හරියට දාගන්න. එතකොට දෙවෙනි එක ඉගෙන ගන්න ලේසි. දෙවෙනි එක ඉගෙන ගත්තාම තුන්වෙනි පොත ඉගෙන ගන්න ලේසි. එහෙමනේ යන්නේ. හරි නේද? පැහැදිලිද? හරි. පිටු අංක 4. Python ප්‍රකාශ අර්ථ නිරූපණ. අපි කමෙන්ට්ස් කියලා කියන්නේ. Python ප්‍රකාශ අර්ථ නිරූපණ කමෙන්ට්ස්. ඔන්න තියෙනවා. හැෂ් ලකුණෙන් ආරම්භ කර එම පේලියේ ලියනු ලබන ප්‍රකාශ. හැෂ් ලකුණකින් පටන් අරගෙන පේලියක් දිගේ අපි ලියාගෙන ගියාම ඒක කමෙන්ට් එකක් බවට පත් වෙනවා. මොකද මේ කමෙන්ට් එකක් කියලා කියන්නේ? අපි දැන් Python භාෂාව තුලින් වැඩසටහනක් නිර්මාණය කරනකොට ඒ වැඩසටහන නිර්මාණය කරාම වෙන කවුරු හරි ඒ වැඩසටහන බලයි කියලා අපි අපේක්ෂා කරනවා නම් නැත්නම් පසුව අපි නැවතත් ඒ වැඩසටහන භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වැඩසටහන නිර්මාණය කිරීමේදී අපි යොදාගත්ත විශේෂ කරුණු අපිට කමෙන්ට් එකක් විදිහට ඒ ප්‍රෝග්‍රෑම් එකේ ඇතුළත් කරන්න පුළුවන්. එතකොට ආයෙ අර ප්‍රෝග්‍රෑම් එක බලනකොට ඒ කමෙන්ට් එක දැක්ක ගමන් තේරෙනවා මම මේ කළා තියෙන්නේ මේක. නැත්තම් ආයෙ ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයෙන් බල අරව හිතන්න වෙනවා. එතකොට වැඩේ අමාරුයි. අපි හිතමු ප්‍රෝග්‍රෑම් එක විචාලේ 10ක් 12ක් වගේ තියෙනවා. එතකොට විචාලේ 10ක් 12ක් වගේ තියෙනවා නම් ওই 10 12 මොකටද පාවිච්චි කරාද කියලා අමතක වෙන්න පුළුවන්. ඉතින් අපි මොකද කරන්නේ? අර විචාලයක් හඳුන්වලා දෙනකොටම ඒක ඉස්සරහින් කමෙන්ට් එකක් දානවා. මේ විචාලේ ගත්තේ මේකට. මේ විචාලේ ගත්තේ මේකට. ඉතින් ආයෙ ප්‍රෝග්‍රෑම් එක තමන් බැලුවත් වෙන කෙනෙක් බැලුවත් එයාට ඒ ප්‍රෝග්‍රෑම් එක තේරුම් ගන්න ලේසි. පැහැදිලිද? ඒක කමෙන්ට් වැදගත්. ප්‍රෝග්‍රෑම් වලදී කමෙන්ට් වැදගත්. හැබැයි මතක තියාගන්න අපි කමෙන්ට් එකක් ඇතුළත් කරා කියලා ඒක ප්‍රෝග්‍රෑම් එක තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් කමෙන්ට් එකක්. ඒක හිස් ප්‍රකාශයක්. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අර්ථ වින්‍යාසකයේ විසින් ඒක අතහැරලා දානවා. ਪਰ අර්ථ වින්‍යාසකය කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ හිතයි. කියලා දෙනවා පොඩ්ඩක් කියලා. හරිනේ? මේ ටියුට් එක අපි ඔහොම යනකොට කරුණු හම්බ වෙන එක තැනක ටියුට් එක අර්ථ වින්‍යාසකයක් යමු කුමක්ද? හරිනේ? ඉන්ටර්ප්‍රිටේටර් එකක් කියන්නේ මොකක්ද? කම්පයිලර් එකක් කියන්නේ මොකක්ද? ওই දෙකේ වෙනස්කම් මොකක්ද? හරිද? ආගන්න එතකොට. අන්න ඒකින්ද අපි මොනවද පාවිච්චි කරන්නේ? කමෙන්ට්ස් පාවිච්චි කරනවා.
කමෙන්ට් එකක් Python භාෂාවේ උඩ පාවිච්චි කරන්නේ මොකද්ද? හැෂ් ලකුණ. HTML වල නම් මතකයිනේ පාවිච්චි කරේ මොකද්ද? අර විශ්වයාර්ථ ලකුණේ ඩෑෂ් ලකුණු දෙකයි. හරි නේද? පාවිච්චි කළා ආයේ ඩෑෂ් ලකුණු දෙක ඉවර කරන්නත් ඕනේ ඉතින්. මේකේ එහෙම එකක් නෑ. මේකේ හැෂ් ලකුණෙන් අරගෙන පේලියක් ලියන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න හැෂ් ලකුණෙන් පටන් අරන් ලියන්න පුළුවන් එක පේලියක් විතරයි. ඡේදයක් ලියන්න බෑ. ඡේදයක් ලියනවා නම් ඒ ඡේදේ හැම පේලියකටම කමෙන්ට් එකක් දාන්න. ඒ කියන්නේ හැෂ් ලකුණක් දාන්න ඕන. පැහැදිලිද? හරි. අපි ලියමු එතන. කමෙන්ට් එකක් ඇතුළත් කරනුයේ අදාළ Python වැඩසටහන නැවත අධ්‍යයනය කිරීමේදී පහසු වීම සඳහාය අප විසින් භාවිතා කරන ලද විශේෂ යෙදුම් කමෙන්ට් එකක් හරහා සටහන් කළ හැක. ඊට පස්සේ ලියන්න. කමෙන්ට් එකක් ක්‍රියාත්මක වීමක් සිදු නොවේ. කමෙන්ට් එකක් ක්‍රියාත්මක වීමක් සිදු නොවේ. කමෙන්ට් එකක් ක්‍රියාත්මක වීමක් සිදු නොවේ. අර්ථ වින්‍යාසකය මගින් කමෙන්ට් අතහරිනු ලැබේ. අර්ථ වින්‍යාසකයෙන් කමෙන්ට් මොකද කරන්නේ? අතහරිනවා. ඒක මතක තියාගන්න. ඒ කියන්නේ කමෙන්ට් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊට පස්සේ ලියන්න. ඉන්න තියෙනවනේ. පොඩි අකුරෙන් ලියන්න. සෑම පේලියක් සඳහාම හැෂ් ලකුණ ඉදිරියෙන් යෙදිය යුතුය. ඡේදයන් සඳහා වෙනම සලකුණක් නොමැත.
හරි. එතකොට ඔයගොල්ලෝ ගන්න අර කොලේ උදාහරණ ලියන කොලේ අරගෙන දාන page number 4 comments කියලා. page number 4 comments. page number 4 comments. හරි. දැන් තනි පේලියේ කමෙන්ට් එකක් තනි පේලියේ කමෙන්ට් එකක් සඳහා කියලා hash ICT is very easy. Comment එක. This variable used for price. හරි. එහෙම එකක් නේ. හරි ඔය වගේ මොකක් හරි ලියන්න මේ මෙතන පේන්නේ නැත්තම් මේ අකුරු බල බල ඉන්න එපා. Tamanට කැමති එකක් ලියලා දාන්න. හරි ඊට පස්සේ ලියන්න ඡේදයක් සඳහා කමෙන්ට් එකක් යෙදීම. ඡේදයක් සඳහා කමෙන්ට්. ඉතින් ඡේදයක් කියලා කිව්වම මේ ඡේදෙ හැම එකටම හෑෂ් ලා දෙන්න ඕන. අන්න ඒකයි වැඩි. හැම පේලියකටම හෑෂ් එකක්. මම ඡේදයක් ලියන්නේ නැහැ මෙන්න මෙහෙම ලියලිමු. ඊටල් දාලා ලියන්න ඡේදය තුල ඇති පේලි කියලා. ඡේදය තුල ඇති පේලි. හැම පේලියකටම හෑෂ් එකක් දාන්න ඕන නැත්නම් වැරදි. පැහැදිලිද? ඔබ හරියට මතක තියාගන්න MCQ වල ලස්සනට අහනවා. පොඩි තැන් අහන්න දැන්. දැන් අවුරුදු 10කට ආසන්න කාලයක් මේ විභාගේ පාස් කරනනේ ICT. දැන් පරණයි ටිකක්. ඒ කියන ෆියුම් 10 අල්ලනවා. හරි. ඔන්න මේ පිටුවත් ඉවරයි. පිටු අංක 4ත් ඉවරයි. හරිද අපේ කලබලයක් නැහැ. අපේ සිලබස් එක ඉවර වෙන ළඟයි. ඉතින් කලබල නැහැ. හරිද? හරි. පිටු අංක 5 Python විචල්යකට අගයන් යෙදීම. Python විචල්යකට අගයන් යෙදීම. හරි නේද? හරි. ලියන්න. Python භාෂාව තුල විවිධ විචල්යන් භාවිතා කළ හැක. එම විචල්යන් සඳහා අගයන් ලබා දීමද සිදු කළ හැක. විචල්යක් නිර්මාණය කර එය යම් අගයකට සමාන කළ විට විචල්යක් නිර්මාණය කර එය යම් අගයකට සමාන කළ විට එම අගය ගබඩා කර තබා ගැනීම සඳහා මතක අවකාශයක් යොදා ගනු ලබයි.
හරිද? වෙන පාට පෑනක් ගන්න. විචල්්‍ය සඳහා සමාන ලකුණක් යොදා අගයක් යෙදූ වහා විචල්්‍ය සඳහා සමාන ලකුණක් යොදා අගයක් යෙදූ වහා මතක අවකාශය වෙන්වේ. මතක අවකාශය වෙන්වේ. ඕක එක සැරයක් විභාගයට අහලා තිබුණා. හරිද? හරි. එතකොට අපිට පුළුවන් විචල්්‍ය ලබා දීලා ඊට ඉදිරියෙන් අපිට අදාළ අගය ලබා දෙන්න. විචල්්‍ය සමානයි අගය. හරිද? ඒ විදිහට ලියන්න. දැන් අපි හිතමු සංඛ්‍යාවක් ඇතුළත් කරන්න ඕන කියලා. අපි ගමු යම්කිසි අපි හිතමු age වයස. අපි ඒකට දෙනවා 20යි. හරිද? ඊට පස්සේ අපි ගන්නවා height කියලා විචල්්‍යයක්. ඒකට අපි දෙනවා 12.5යි. ඊට පස්සේ අපි ගන්නවා name කියලා විචල්්‍යයක්. ඒකට අපි දෙනවා සමන් කියලා. මොකද්ද මෙතනදී ඔයගොල්ලෝ දැක්ක වෙනස? විචල්්‍යයක් නිර්මාණය කරනකොට විචල්්‍ය සඳහා උඩුගමා පාවිච්චි කරන්න බෑ. විචල්්‍යයක් පාවිච්චි කරනකොට විචල්්‍ය සඳහා මොනව පාවිච්චි කරන්න බැරිද? උඩුගමා පාවිච්චි කරන්න බෑ. පැහැදිලිද? හැබැයි ඉදිරියේ තියෙන අගය සාමාන්‍ය සංඛ්‍යාවක් වෙන්න පුළුවන්, නිකිල සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දශම සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට ඔයගොල්ලෝ පාවිච්චි කරන මොකද්ද? ස්ක්‍රීන් එක අක්තාන්තුවක් වෙන්න පුළුවන්. විචල්්‍යයකට හැමතිස්සෙම සමාන වෙන්නේ ඉලක්කමක් නෙමෙයි. හරිද? විචල්්‍යයකට සමාන වෙන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මෙතන ලියුව නැති දේවලුත් තියෙනවා. පැහැදිලිද? වෙන පාටකින් යනයි විචල්්‍යයක් සඳහා උඩුකමා යෙදිය නොහැක. විචල්්‍යයක් සඳහා උඩුකමා යෙදිය නොහැක. විචල්්‍යයක් සඳහා උඩුකමා යෙදිය නොහැක. හරි. මේ ටික උදාහරණ වලට ලියන්න. එතනම ලියන්න එතනම. හරි. ඉක්මන් කරන්න. ඊට පස්සේ එතන මම හිතන්නේ ඉන්න මදි වෙයි ලියන්න තව කරුණු දෙකක් ලියන්න තියෙනවා. එහෙම වුණොත් ඔයගොල්ලෝ යන්න අර උදාහරණ ලියන කොලේට යන්න ගිහිල්ලා දාන්න page number 5 කියලා. page number 5 විචල්්‍යයන් සඳහා අගයන් යෙදීම කියලා ලියන්න. page number 5 විචල්්‍යයන් සඳහා අගයන් යෙදීම කියලා දාන්න. එතන ලියන්න විචල්්‍යයන් කිහිපයකට එකම අගය එකවර ලබා දීම. විචල්්‍යයන් කිහිපයකට එකම අගය එකවර ලබා දීම. විචල්්‍යයන් කිහිපයකට එකම අගය එකවර ලබා දීම. දැන් අපි හිතමු x කියලා විචල්්‍යකුයි y කියලා විචල්්‍යකුයි z කියලා විචල්්‍යකුයි තියෙනවා. අපි ওই තුන් දෙනාටම දෙනවා 100 කියන අගය. හරි නේද? පැහැදිලිද? ওই තුනටම දෙනවා 100 කියන අගය. පැහැදිලිද? අපි හිතමු
A කියලා විචාලකුයි B කියලා විචාලකුයි C කියලා විචාලකුයි දෙනවා ඒ තුනටම දෙනවා ගෝල් කියන අගය. හරිනේ. හරි. ඔබ දාන්න උදාහරණ වලට. ඒතර විචාල්‍ය කීපයකට එකවර එකම අගය ලබා දුන්නා. හරි. ඊළඟ කාරණේ ලියන්න. විචාල්‍යයන් කිහිපයකට අගයන් කිහිපයක් එකවර ලබා දීම. විචාල්‍යයන් කිහිපයකට අගයන් කිහිපයක් එකවර ලබා දීම. විචාල්‍යයන් කිහිපයකට අගයන් කිහිපයක් එකවර යොදා ගැනීම. හරි. අපි පිටු අංක 5 අමතර කරුණු ලියමින් ඉන්නේ. කවුරුහරි දැන් කනෙක්ට් වෙනවා මම දැක්ක ඒක මම කිව්වේ. හරි. ඒතර විචාල්‍යයන් කීපයකට එකවර එකම අගය ලබා දෙනවා නම් එතකොට අපි හිතමු A කියලා විචාල්‍යකුයි B කියලා විචාල්‍යකුයි C කියලා විචාල්‍යකුයි ඉන්නවා. A ට 10 B ට 20 C ට 30 දෙනවා. ඔන්නයි විදියට. අපි හිතමු X කියලා විචාල්‍යකුයි Y කියලා විචාල්‍යකුයි Z කියලා විචාල්‍යකුයි ඉන්නවා. X ට 10 කියන එක දෙනවා. Y ට 5.25 කියන එක දෙනවා. Z ට ICT කියලා විචාල්‍ය දෙනවා. ඔය විදියට. එතන මෙහෙම දුන්නාම A සමාන වෙන්නේ 10ට B සමාන වෙන්නේ 20ට C සමාන වෙන්නේ 30ට. මෙතනදී x සමානයි 10යි y සමානයි 5.25යි z සමානයි ICට. හරි දාන්න ගන්න. හරිද? ඒතර ඒ ටික පැහැදිලි නේද? හරි. ඊට පස්සේ යන් ඊළඟ පිටුවට පිටු අංක 6. පිටු අංක 6. පිටු අංක 6ට යන්න. මේ වගේ ඔයගොල්ලෝ අපි පොත් හදලා තියෙන්නේ නැවත නැවත පාවිච්චි කරන්න. මේකේ පොඩි අවුලක් එන්න පුළුවන්. මෙතනින් අර සෙරෝ ටේප් එකක් වගේ එකක් ගහලා තියන් දාර නැවත පාවිච්චි කරනකොට නැවෙන්න කැඩලා යන්න පුළුවන්. හරි නේද?
ඒක ආරක්ෂා කරගන්න මේක ඔයගොල්ලෝ ඉස්සරහට ගොඩාක් වැදගත් පොතක්. හේතුව තමයි Python භාෂාව තමයි දැන් Java භාෂාවත් එක්ක වැඩියෙන් පාවිච්චි වෙන්නේ. ඒකෙන්ද ඔයගොල්ලෝ Python හරියට ඉගෙන ගන්න ඕන. මේ පොත් සෙට් එක අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට තියෙන්න ඕන. ඉස්සරහට මේක ඔයගොල්ලන්ට වැදගත්. කැම්පස් එකට ගියත් මේ Python භාෂාව ඔයගොල්ලන්ට ඕන. හරි නේද? නිකන් ඉගෙන ගන්නවා වල ඉගෙන ගන්න එපා. හරියට ඉගෙන ගන්න. හරි. පිටුවක් 6 නේ. හරි. ගණිතමය කාරක ප්‍රවර්ග arithmetic operators කියන එක. ගණිතමය කාරක ප්‍රවර්ග arithmetic operators. හරි නේද? එතන මෙන්න මෙතන ගණිතමය කාරක ප්‍රවර්ග කීපයක් දීලා තියෙනවා. දැන් ඒවයි විස්තර මම කියනවා. ඒවා හරියට පිටර මතක තියෙන්න ඕන. දැන් පළවෙනි එක තියෙන්නේ ධන. ඊට පස්සේ ඍණ. ඊට පස්සේ තරු ලකුණ. ඊට පස්සේ බෙදීමේ ලකුණ. ඊට පස්සේ ප්‍රතිශත ලකුණ. ඊට පස්සේ තරු ලකුණු 2. ඊට පස්සේ බෙදීමේ ලකුණු 2ක් තියෙනවා. හරි නේද? හරි. එතකොට අපි පළවෙනි එක ගත්තොත් ධන ලකුණ. හරි නේද? ධන ලකුණ. ඒතර ධන ලකුණෙන් මොකද කරන්නේ? එකතු කිරීම. ධන ලකුණෙන් කරන්නේ මොකද්ද? එකතු කිරීම. වම් පසාගයට දකුණු පසාගය හරි දකුණු පසාගයට වම් පසාගය හරි එකතු කරනවා. හරිනේ. දකුණු පසාගයට වම් පසාගය හරි වම් පසාගයට දකුණු පසාගය හරි එකතු කරනවා. તો ධන ලකුණ දැම්මා. එතන ඉස්සරහින් ලියන්න එකතු කිරීම කියන වෙන පාඩකින් ලියන්න. පාඩ දෙකක් ගන්න වෙන ඔයගොල්ලන්ට. එකතු කිරීම. ඊට පස්සේ අනිත් පාඩ තියෙනවනේ ඒකෙන් ලියන්න. වම් පස අගයට කුඩා අකුරෙන් ලියන්න හොඳේ. වම් පස අගයට දකුණු පස අගය හෝ වම් පස අගයට දකුණු පස අගය හෝ දකුණු පස අගයට වම් පස අගය හෝ එකතු වේ. හරිනේ. වම් පස අගයට දකුණු පස අගය හෝ දකුණු පස අගයට වම් පස අගය හෝ එකතු වේ. හරි නේද? අපි උදාහරණ වලින් බලමු. ලියාගෙන ආයකට ඊට පස්සේ මේක අඩු කිරීම. අඩු කිරීම. අර පරිදි පාඩයෙන් ලියන අඩු කිරීම. ඊට පස්සේ ලියන්න දකුණු පස අගය වම් පස අගයෙන් අඩු වේ. දකුණු පස අගය වම් පස අගයෙන් අඩු වේ. දකුණු පස අගය වම් පස අගයෙන් අඩු වේ. හරි. ඊට පස්සේ වැඩි කිරීම. දැන් මේවා නිකන් සරලයි වගේ තේරුණාට සරල නෑ හොඳේ. මේ මතක තියාගන්න වෙනවා ටික දවසක් ගියාම තේරෙවුවා. වැඩි කිරීමේ ලකුණ. වැඩි කිරීම නැත්නම් ಗುಣ කිරීම. ಗುಣ කිරීම. තලියන්න. දකුණු පස අගය වම් පස අගයෙන් හෝ වම් පස අගය දකුණු පස අගයෙන් ಗುಣ කිරීම. දකුණු පස අගය වම් පස අගයෙන් හෝ වම් පස අගය දකුණු පස අගයෙන් ಗುಣ කිරීම. හරි. ඊළඟ ලියන්න බෙදීම. 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 ලියන්න. වම් පස අගය දකුණු පස අගයෙන් බෙදීම. වම් පස අගය දකුණු පස අගයෙන් බෙදීම. ඊට පස්සේ ප්‍රතිශත ලකුණ.
ශේෂ බෙදීම කියලා ලියන්න. ශේෂ බෙදීම. ශේෂ බෙදීම. එතකොට එතන ලියන්න වම් පස අගය දකුණු පස අගයෙන් බෙදා වම් පස අගය දකුණු පස අගයෙන් බෙදා ලැබෙන ඉතිරිය පමණක් දැක්වීම. ලැබෙන ඉතිරිය පමණක් දැක්වීම. හරිද? ඒ කියන්නේ වම් පසාගේ දකුණු පසාගෙන් බෙදලා ලැබෙන ඉතිරිය විතරයි දක්වන්නේ. හරිනේ? ඊට මේක. තරු ලකුණු දෙක. දර්ශකය නැත්තම් බලය. දර්ශකය නැත්තම් බලය. එතන ලියන්න දකුණු පස ඇති අගය දකුණු පස ඇති අගය වම් පස අගයේ බලයක් ලෙස දැක්වීම. දකුණු පස ඇති අගය වම් පස අගයේ බලයක් ලෙස දැක්වීම. හරිද? දකුණු පස ඇති අගය වම් පස අගයේ බලයක් ලෙස දැක්වීම. හරි. අපි උදාහරණ වලින් බලමු. මේක පූර්ණ බෙදීම කියලා දාන්න. පූර්ණ බෙදීම. පූර්ණ බෙදීම. පූර්ණ බෙදීම. දෙලියන්න. දකුණු පස අගයෙන් වම් පස අගය බෙදූ විට දකුණු පස අගයෙන් වම් පස අගය බෙදූ විට ලැබෙන පූර්ණ සංඛ්‍යාත්මක අගය දැක්වීම. ලැබෙන පූර්ණ සංඛ්‍යාත්මක අගය දැක්වීම. ලැබෙන පූර්ණ සංඛ්‍යාත්මක අගය දැක්වීම. හරිද? හරි. ඔයගොල්ලෝ උදාහරණ ලියන තැනට යන්න. උදාහරණ ලියන තැනට යන්න. හරි. ටක් ගාලා ඔය උත්තර ටික ලියන්න. ඔය උත්තර ටික ලියන්න.
උත්තර කියලා යන ඉක්මනට ටිකක් හයියෙන් වහින සිග්නල් කට් වීමක් වගේ වෙන්න පුළුවන්. ඉක්මනට කරන්න. හරිද? तर 3 දාන 6 ඉස්රායෙලියාට සමානයි. එතකොට කීයද? ඉස්රායෙල් ආපු උත්තරේ නැත්නම් මෙතන මෙහෙම ලියලා ඉතලයක් දාලා හරි ලියන්න සමාන ලකුණු දාලා ලිව්වට කමක් නැහැ. 9 7න් 5 ගියාම 2යි 3 2කින් බෙදුවෙන් පස්සේ එතකොට එන්නේ 1.5යි 4 3න් බෙදුවාම එතකොට මෙතන ඉතිරිය තමයි ඉල්ලන්නේ ප්‍රතිශත ලකුණෙන්. එතකොට 1යි ඉතුරු. ඊට පස්සේ මෙතන 10 3න් බෙදනවා. හැබැයි බෙදීම් ලකුණු දෙකක් කියලා කියන්නේ බෙදුවාම ලැබෙන පූර්ණ සංඛ්‍යාව. ඒ කියන්නේ 10ට 3ේම කීයක් තියෙද? 3යි. ඉතිරි 1යි ඉතිරි ඕන්නේ. දැන් මෙහෙම බෙදුවාම ප්‍රතිශත ලකුණත් එක්ක එන්නේ. 3 2කින් බෙදුවාම 1.5යි. 4 3න් බෙදුවාම අපි හොඳටම දන්න ඕනේ 4ට 3 1යි තව එකක් ඉතුරු. ඒ ඉතිරි ගාන මෙතනට. බෙදීමේ ලකුණු දෙකක් ආවම 10 3න් බෙදුවාම කොච්චර පූර්ණ සංඛ්‍යාත්මක අගයක් තියෙද කියලා එන්නේ 10ට 3ේම 3යි. දැන් 3 තරු ලකුණු දෙක කියන්නේ ඕක අර අපි පොඩි කාලේ එන 3 දෙවෙනි බලය. 3 දෙවෙනි බලය කියන්නේ 3 වරක් 3 9යි. අර මෙතන 3 වැඩි කිරීම 4 එතකොට ඒ කියන්නේ 12යි. මෙතන බෙදීමේ ලකුණු දෙකක් තියෙනවා. බෙදීමේ ලකුණු දෙකක් කියලා කියන්නේ අහන්නේ කොච්චර 7ේව තියෙද කියන එක. 12ට 7 එකයි. ඉතිරියගේ ඕන්නේ 6 දෙවෙනි බලය 36යි. ප්‍රතිශත ලකුණක් තියෙන එනම් බෙදුවාම ලැබෙන ඉතිරිය 23 3න් බෙදුවාම කීයක් ඉතුරු වෙනවද? දෙකක් ඉතුරුයි. මොකද 23ට 3න් බෙදුවාම 3ේම 7ක් තියෙනවනේ. 7 3 21යිනේ. ඒතර දෙකක් ඉතුරුයි. එහෙනම් උත්තරේ 2යි. බලන්න හරිද කියලා? මේ වගේ ගණන් ටිකක් තියෙනවා. හොඳද? ඔය හරියට පුළුවන් වෙන්න ඕන. තව කීපයක් ගන්න හදාන්නේ මේ ටික හරිද බලන්න. මේ ටික තේරුණාද බලන්න. මේ තියෙන්නේ සාමාන්‍ය බෙදීම. එතකොට බෙදලා උත්තරේ ලියන්න ඕන දශම විදියට. මෙතන තියෙන්නේ ප්‍රතිශත ලකුණෙන් නිරූපණය වෙන්නේ ඉතිරිය. ඒ කියන්නේ 4 3න් බෙදුවාම කීයක් ඉතුරු වෙනවද? එහෙනම් 1යි. බෙදීමේ ලකුණු දෙකෙන් පෙන්වන්නේ පූර්ණ සංඛ්‍යාත්මක අගය බෙදුවාම. ඒ කියන්නේ 10ට 3ේම කීයක් තියෙද? 10ට 3ේම 3යි. පැහැදිලිද? ඒතර මේක දන්නවනේ. බලයනේ මේක. බලය කියලා කියන්නේ 3 දෙවෙනි බලය 9.
මෙතන ආයෙ බලන්න 12 7න් බෙදනවා බෙදීමේ ලකුණු දෙකක්. ඒතකොට 12ට 7 ඒවා කියන 12ට 7 එකයි. මෙතන ප්‍රතිශත ලකුණක් ඒ කියන්නේ 23 3න් බෙදවම කීයක් ඉතුරුද? එහෙනම් 2. හරි අපි ටිකක් තව බලන්න හදන්නේ මේකටම දාගන්න 10 ඉඳලා ඒතකොට 11 දාලා 14 15. තව ගණන් පහක් තව. කල්පනාවෙන් හදන්න. හරි ඔය ටික අර කල්පනාවෙන්
හරිද? හරි. බලමු උත්තර ටික. 6 ප්‍රතිශත ලකුණක් 4 ප්‍රතිශත ලකුණෙන් ඉල්ලන්නේ ඉදිරිය 6 4න් බෙදුවාම 2ක් ඉතුරුයි. උත්තර 2යි. 20යි දශම බිංදුව බෙදීම 7. 20 7න් බෙදුවාම කීයද? දශම බිංදුව අමතක කළා දාන්න. 20ට 7ේම 12යිනේ 14යිනේ 14ක් ගියාම 6ක් ඉතුරුයි. 6ක් ඉතුරුයි. හැබැයි මේක දශම බිංදුව කියලා මේ පෙන්නලා තියෙන්නේ දශම වලින් ඕන කියන එක. මේක දශම නම් උත්තරෙත් දශම. එහෙනම් 6යි දශම බිංදුව එන්නේ 6 ලිව්වොත් වැරදි. 6 ලිව්වොත් වැරදි. මෙතන දශම සංඛ්‍යාවක් තිබුණොත් එන උත්තරෙත් දශම වෙලා එන්නේ. ඒක තමයි මට මෙතනදි කියන්න ඕන. මේක පූර්ණ සංඛ්‍යාවක් අවුලක් නැහැ. 24 9න් බෙදුවාම කොච්චර තියෙද? ඒ කියන්නේ මෙතන අහන්නේ පිළිතුර. 24ට 9ව කීයක් තියෙද? 2යි. හරිනේ. 29ට 8ව කීයක් තියෙද? 3යිනේ. හැබැයි 3 නෙවෙයි නේ. ඇයි? දශම වලින් ඉල්ලලා තියෙන්නේ නම් 3.0. තේරුම් ගන්න. මේක 3 දෙවෙනි බලය හැබැයි දශම වලින් ඉල්ලලා තියෙන්නේ නම් 3 දෙවෙනි බලය 9යි 9.0යි. ඔන්න ඔහොම තමයි. පැහැදිලි නේද? ඒතර යටින් තරු ලකුණක් දාලා ලියන්න. යම් ගණිත කර්මයක් තුල දශම අගයක් පවතී නම් පිළිතුර පූර්ණ සංඛ්‍යාත්මක වුවද ලැබෙනුයේ දශම ආකාරයෙනි. හරි නේද? ලැබෙනුයේ දශම ආකාරයෙනි. හරි. ඉතින් ඒ ටික තේරෙනවනේ පැහැදිලි නේද? ගණිතමය කාරක ප්‍රවර්ග. හරි. අපි යන් ඊළඟ පිටු ටික්මන්ට්. පිටු අංක 7. comparison operator සංසන්දනාත්මක කාරක ප්‍රවර්ග. සංසන්දනය කරන්න පාවිච්චි කරන කාරක ප්‍රවර්ග. හරි. ඒතර මුලින්ම තියෙන්නේ සමාන ලකුණු දෙක. එතන ලියන්න. දෙපස අගයන් සමාන වන්නේද යන්න විමසයි. දෙපස අගයන් සමාන වන්නේද යන්න විමසයි. දෙපස අගයන් සමාන වන්නේද යන්න විමසයි. ඊළඟ එක තියෙන්නේ විස්මයාර්ථ ලකුණයි සමාන ලකුණයි. එතකොට ලියන්න දෙපස අගයන් අසමාන වන්නේද යන්න විමසයි. දෙපස අගයන් අසමාන වන්නේද යන්න විමසයි. දෙපස අගයන්
අසමාන වන්නේද යන්න විමසයි. ඊට පස්සේ වැඩි ලකුණ තියෙන්නේ ලියන්න. වම් පස අගය දකුණු පස අගයට වඩා වම් පස අගය දකුණු පස අගයට වඩා විශාල වන්නේද වම් පස අගය දකුණු පස අගයට වඩා විශාල වන්නේද යන්න විමසයි. විශාල වන්නේද යන්න විමසයි. ඊට පස්සේ මේක අඩු ලකුණ. වම් පස අගය දකුණු පස අගයට වඩා කුඩා වන්නේද යන්න විමසයි. වම් පස අගය දකුණු පස අගයට වඩා කුඩා වන්නේද යන්න විමසයි. ඊට පස්සේ විශාල ලකුණයි සමාන ලකුණයි. විශාල ලකුණයි සමාන ලකුණයි. ලියන්න. වම් පස අගය දකුණු පස අගයට වඩා වම් පස අගය දකුණු පස අගයට වඩා විශාල වන්නේද නැතහොත් සමාන වන්නේද යන්න විමසයි. විශාල වන්නේද නැතහොත් සමාන වන්නේද යන්න විමසයි. හරිද? වම් පස අගය දකුණු පස අගයට වඩා විශාල වන්නේද නැතහොත් සමාන වන්නේද යන්න විමසයි. හරි. ඒකේ අන්තිම එක කුඩා සමාන. පන්ති පටන් ගත්ත ගමන් ඔව අහනවා වම් පස අගය දකුණු පස අගයට වඩා කුඩා වන්නේද? වම් පස අගය දකුණු පස අගයට වඩා කුඩා වන්නේද නැතහොත් සමාන වන්නේද යන්න විමසයි. නැතහොත් සමාන වන්නේද යන්න විමසයි. හරි. ඔයගොල්ලෝ උදාහරණ ලියන කොලේ ගන්න අරගෙන පිටු අංක දාන්න page number 7 කියලා දාන්න. page number 7. හරිද? හරි අපි උදාහරණ කීපයක් ගමු. මම එකක් දෙකක් කියලා දෙනවා ඊට පස්සේ ඔයගොල්ලෝ බලලා කරා. අපි හිතමු 6 සමානයි 7 කියලා අහනවා. ඊට පස්සේ 12 විෂ්ප්‍යාර්ථ ලකුණක් සමානයි 5. ඊට පස්සේ අහනවා 12 විශාලයි 1. ඊට පස්සේ 7 කුඩායි 5. 2 කුඩායි සමානයි 2. 15 විශාලයි සමානයි 5. ඊට පස්සේ අපි හිතමු 7 සමානයි 5. 1 අසමානයි 2. හරිද? තරණ අපේ ලකුණු තියෙන්නේ. අපි එහෙම දුන්නොත් තව පොඩක් වෙනස් කරලා දුන්නොත් 12 විශාලයි 5 and
6 විශාලයි 3. ඊට පස්සේ 1 අසමානයි 5 and 3 විශාලයි 6. හරි මේ බලන්න පොඩ්ඩක්. දැන් මෙතන අහන්නේ 6 7ට සමානද? සමාන නෙමෙයි සමානද? සමාන ලකුණු දෙකයිනේ. සමාන ලකුණු දෙකයි නම් සමානද ප්‍රශ්නයක් අහන්නේ හැමතිස්සෙම. ඒක සමානද? නෑනේ. මේ දෙක සමාන නෑනේ. එහෙනම් ඒක සත්‍ය නෙවෙයි ඒක අසත්‍යයි. ඒකට දාන්නේ false. false ලියනකොට f අකුර කැපිටල් වෙන්න ඕන අනිත් අකුරු සිම්පල් වෙන්න ඕන නැත්නම් වැරදි. හරි නේද? ඊට පස්සේ 12 අසමානයි 5ද කියලා අහන්නේ. 12 5ට අසමාන නේද කියලා අහන්නේ. ඔව්නේ. true. true. t capital. පැහැදිලිද? විවිධ කරටක් කලම ටික. එක්ක true එක්ක false. true උනත් false උනත් පළවෙනි අකුර capital ඉතුරු අකුරු simple. එහෙම තමයි Python භාෂාවේ තියෙන්නේ. Tamanට හිතෙච්ච විදිහට ලියන්න බෑ. ඔයගොල්ලෝ බලන්න අර වෙන් කරපු වචන බලත් true false කියන තැන් දෙකේ capital අකුරු තියෙනවා. හරිද? බලමුද? ඊළඟට අහනවා 12 විශාලයි 1ට වඩා නේද කියලා. 12 1ට වඩා විශාල නේද කියලා අනේ උනේ true. 7 5ට වඩා කුඩා නේද කියලා අහනවා නෑනේ වැරදිනේ false. 2 2ට වඩා කුඩාද නැත්නම් සමානද කියලා අහනවා. කුඩා නම් නෑ සමාන වෙනවනේ. ඒකින්ද true. ඊට පස්සේ 15 5ට වඩා විශාල හෝ සමානද කියලා අහනවා. 5ට වඩා විශාලයි නේ නම් true. 7 5ට සමානද කියලා අහනවා නෑනේ. 7 5ට සමාන නෑනේ false. 1 2ට අසමාන නේද කියලා මේ අහන්නේ. අසමානයි නේද කොහොමද? ඒකෙන්ද true. මේ මොකද්ද මේ? දැන් වෙන වෙනම බලන්න මේක 12 5ට වඩා විශාලද කියලා මේක අහන්නේ උනේ true. 6 3ට වඩා විශාල නේද කියලා අහන්නේ ඔව් true. ඒ පාර මේ දෙකට AND gate එකක් දාන්න කියලා කියන්නේ. AND කියලා කියන්නේ AND gate එක. AND gate එකේ නීතිය මොකද්ද? සියල්ල සත්‍ය නම් සත්‍යයි. ඉතින් දැන් මේකේ සියල්ල සත්‍ය වුණානේ. ඒකින්ද ප්‍රතිඵලෙත් සත්‍යයි. එහෙනම් true. එහෙනම් true. හරි AND එක මතකයිනේ ඔක්කොම සත්‍ය නම් සත්‍යයි. ඔක්කොම සත්‍ය නම් සත්‍යයි. මේක 1 5ට අසමානයි නේද? ඔව් ඒක හරි true. 3 6ට වඩා විශාලයි නේද? නෑ ඒක false. එහෙනම් ඔක්කොම සත්‍ය උනේ නෑ නේද AND එකක් වෙලා? ඔක්කොම සත්‍ය උනේ නැත්තම් true දාන්න බෑ නම් දාන්න ඕන false. and or not කියන gate තුනම තියෙනවා Python වල. හරිද? අපි තව පහක් බලමු දෙකේ.
තව 5ක් 15 වෙන්න. ඔය විභාගෙට එනවා කෙටි ප්‍රශ්න වලට මේ මම කීපයක් එක්කව ගල්ලා. කෙටි ප්‍රශ්න 9ක් එනවනේ ඉතින්. ගිය සැරේ වැඩිම ලකුණු දෙන්නේ Python වලට. ඔලු ගෙඩිය පාවිච්චි කරන්න. මම ඇන්ඩෝ දාලා දෙන්නම්. ओ सिंपल और इंडियन ना හරි ඔය ටික කරා හරිද මම අතන ඉන්නකොට දැක්කේ මෙතන මේ මම ලියලා තියෙන එක වැරදි. සමානයි විස්මයාර්ථ නෙවෙයි විස්මයාර්ථ ලකුණේ සමානයි. ඔක ලියාගන්නේ කරේට. දැන් මේ පළවෙනි එක බලන්න. පළවෙනි එකේ පළවෙනි එක 3 5ට වඩා විශාලයි කියන එක false. 3 5ට වඩා විශාල වෙන්නේ නැහැ නේ.
4 2ට සමාන වෙන්නේ නැහැ ඒකත් false දෙකම false මේක ඕනේ ඔය එකේ නීතිය මොකද්ද එකෙක් හරි සත්‍ය නම් සත්‍යයි මේක එකෙක්වත් සත්‍ය වෙන්නේ නැහැ එකෙක්වත් සත්‍ය වෙන්නේ නැත්නම් සත්‍ය වෙන්න විදියක් නැහැ එහෙනම් මොකක්ද වෙන්නේ false ඔය එකේ නීතිය මොකද්ද එකක් හරි සත්‍ය නම් සත්‍යයි දෙකම සත්‍ය වුණත් කමක් නැහැ ඒක මතකයිනේ 5 5ට සමානයිද ඔව් හරි true 7 12ට වඩා කුඩායිද true දෙකම true අපිට දෙකෙන් එකක් හරි true වුණොත් true නෙන්නේ O gate එකක් නේ එකක් true වුණාම ඇති ඉතින් දැන් දෙන්නම true වෙනවා ඉතින් ප්‍රශ්නයක් නැහැ true මේක 6 5ට අසමානද මේ ලකුණ අපි ගන්න විශ්මයාර්ථ ලකුණයි සමාන ලකුණයි කියන අසමාන කියන එකනේ 6 5ට අසමානයි ඔව් true හැබැයි ඒක not වෙලා ඉන්නේ ඒකේ අනිත් පැත්තේ ඉන්නේ true එකේ අනිත් පැත්ත කියන්නේ false true එකේ අනිත් පැත්ත කියන්නේ false ඊට පස්සේ 4 5ට කුඩායි නේද ඔව් true 3 5ට අසමානයි නේද true දෙන්නම සත්‍යයි දෙන්නම සත්‍ය නම් end එකේ මොකක්ද දෙන්නේ true ඊට පස්සේ මේක not 5 6ට වඩා කුඩා නේද ඔව් true හැබැයි ඒකේ අනිත් පැත්තේ නේ not නේ false බලන්න හරිද කියලා තමයි කරපුවා හරි අපිට වෙලා තියෙන ඊටු ටික කරන්න නේ හරි ඊළඟ එක ටිකක් සංකීර්ණයි ඊට වඩා දැන් ඔය ටික හොඳට ඔයගොල්ලෝ මේ දවස් ටිකේ පාඩම් කරගන්න මේ දවස් ටිකේ ඔය ටික හොඳට කරගන්න මම ඊට පස්සේ Python වල ඩවුන්ලෝඩ් කරන link එකක් ඇඩ් කරන්නම් වෙබ්සයිට් එකට ඇඩ් කරලා ඉවරලා ඔයගොල්ලෝ ඒ link එක එවන්නම් ඒ ටික කරගමු ඊට පස්සේ මම අද රැයට දාන ඔයගොල්ලන්ට අර පොඩි මේ එකක් ඒකේ yes no දාන්න එන්නේ ඔයගොල්ලෝ කැමති වෙන්නේ ඔන්ලයින් පන්තියට නැත්නම් පන්තියට ඇවිල්ලා කරගන්නද කියලා ඔයගොල්ලෝ මට පොඩ්ඩක් කියන්න ඔයගොල්ලෝ හරියට ඒවා හිතලා කියන්න මේ එකෙන් බලලා අපි ලබන සතියෙන් පස්සේ පන්ති ඔන්ලයින්ද නැත්නම් ඔෆ්ලයින්ද කියලා තීරණය කරනවා මේ බදාදා පන්තිය තියෙනවා මේ බදාදා පන්ති ඔන්ලයින් තියෙනවා මේ බදාදාෙන් පස්සේ තමයි පන්ති අපි ඔන්ලයින්ද එහෙම නැත්ද කියලා තීරණය කරන්නේ හෙට මම කියනවා ඒක හරියටම හෙට අරුවාදනේ හෙට කියනවා හරි මේ ටිකේ නම් හොඳට බලා ගන්න උදාහරණ ටික නැවත බලන්න පාඩම් කරගන්න ඊළඟ දවසේ අපිට මේ පොත ඉවර කරගන්න පුළුවන් වෙයි ගොඩක් වෙලාවට මම ඉවර කරගන්න පුළුවන් ඔව් පුළුවන් පොඩ්ඩෙන් තාදී ඊළඟ දවසේ මේ පොත ඉවරයි මේ තියරි පන්තිය මේක ගත්තේ මේක ඉවර කරගන්න ඕන හින්දා ඒ පොත ඊළඟ දවසේ ඉවරුනයින් පස්සේ කොහොමද ඊළඟට යුත් සෙට් එකට ඊළඟ පොත් දෙකම තියෙනවානේ එකෙන් දෙක අවුලක් වෙන්නේ හරි එහෙනම් අපි අතන උතනින් නවත්තනවා ඔයගොල්ලෝ ඒ ටික හොඳට පාඩම් කරගන්න කරු ටික හරියට අවබෝධ කරගන්න මෙන්න මේ මෙහෙම මොකද මේව විභාගෙට එනවා හරි